අද දිනේදී දේශපාලන විද්‍යාව පාඩමකින් සුපුරුදු පරිදි නැවත අපි හමු වෙනවා. කලින් සතියේදී දේශපාලන විද්‍යාවේ ස්වභාවය කියන මාතෘකාව යටතේ අපි දරුවනේ පාඩම් මාතෘකා දෙකක් කතා කළා. එකක් තමයි දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. අනිත් එක තමයි දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස හඳුනා ගැනීම. එහෙනම් අද දිනේදී අපි සුපුරුදු පරිදි නැවත කතා කරනවා ඔයගලන්ගේ පාඩමේ 3 වෙනි එකකය තමයි දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම. දුවේ පුතේ. දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී අපිට මුලින්ම කතා කරන්න වෙනවා දේශපාලන විද්‍යාවේ විකාශනය පිළිබඳව. දේශපාලන විද්‍යාව අවුරුදු 2500කට අධික කාලයක් අධ්‍යයන විෂයක් ලෙස වර්ධනය වෙලා තියෙනවා. මේක අපි දන්නවා. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම ආරම්භ වුණේ ග්‍රීක යුගයේදී කියලා අපි හොඳටම දන්නවා. ග්‍රීක යුගයේදී පෞර රාජ්‍ය පදනම් කරගෙන තමයි දේශපාලන විද්‍යාව අධ්‍යයන විෂයක් ලෙස වර්ධනය වීම ආරම්භ වුණේ. මේ ක්‍රියාවලිය අපි යුග 4ක් යටතේ හඳුනා ගන්නවා. මොනවද මේ යුග? ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය. නැවත කියනවා නම් ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය සහ නූතන යුගය. එනම් මෙන්න මේ යුගවලදී දේශපාලන විද්‍යාව අධ්‍යයන විෂයක් ලෙස වර්ධනය වීම අපි දැක්කා. විශේෂයෙන්ම ග්‍රීක යුගය අපිට ඉතාමත් වැදගත් වෙනවා. මොකද ග්‍රීක යුගයේදී තමයි දේශපාලනයට පදනම වැටුනේ. ග්‍රීක යුගයේදී වැදගත් වෙච්ච දාර්ශනිකයෝ කවුද? අපි දන්නවා දුවේ පුතේ විශේෂයෙන්ම ප්ලේටෝ, සොක්‍රටිස් වගේ දාර්ශනිකයෝ මෙතෙන්දී වැදගත් වෙනවා. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ කියලා අපි දන්නවා. නමුත් දුවේ පුතේ දේශපාලන විද්‍යාවේදී අපිට වැදගත් වෙන්නේ ඇරිස්ටෝටල් පඬිවරයා. මොකද දේශපාලන විද්‍යාවේ පියා හැටියට අපි හඳුනගන්නේ ඇරිස්ටෝටල් නිසා. කොහොම වුණත් ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ යන දාර්ශනිකයෝ දෙන්නා ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයේ තුල ප්‍රධාන ශාස්ත්‍රාල දෙකක් පිහිටවනවා. ඒ තමයි ඇකඩමි සහ ලයිසියම්. මෙන්න මේ ආයතන දෙක මුල් කරගෙන දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීම කරනවා. මේ ආයතන හරහා දේශපාලනීය හැදෑරීම, ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම මේ වගේ කාර්යයන් ඉටු වෙනවා. ඒ කාර්යයන් වලදී අපිට පැහැදිලිව පේන්නේ එහෙනම් ඇත්තටම දේශපාලනීය ශාස්ත්‍රීය අධ්‍යයනය කිරීම මුලින්ම ආරම්භ වෙන්නේ ග්‍රීක යුගයේදී කියලා. මෙතනින් පස්සේ රෝම යුගය එනවා. රෝම යුගයේදී අපිට වැදගත් වෙනවා පොලිබියස්, සිසරෝ, සෙනේකා වගේ දාර්ශනිකයෝ. හැබැයි දුවේ පුතේ ඊට පස්සේ ලැබෙන්නේ මධ්‍යතන යුගය. මධ්‍යතන යුගයේදී අපි ශාන්ත පෝල්, ශාන්ත ඔගස්ටින්, ශාන්ත තෝමස් ඇක්වයිනාස් මේ වගේ දාර්ශනිකයෝ ගැන කතා කරනවා. ඊට පස්සේ ලැබෙන්නේ නූතන යුගය. නූතන යුගයේදී අපි නූතන දේශපාලන විද්‍යාවේ පියා ලෙස හඳුන්වන නිකොලොයි මැකියාවෙලිගේ සිට අද දක්වා සියලු දාර්ශනිකයෝ නූතන දාර්ශනික හැටියට සැලකනවා. විශේෂයෙන්ම නිකොලොයි මැකියාවෙලි ගත්තාම දුවේ පුතේ 1513 දී ද ප්‍රින්ස් කියන පොත ලියනවා. මේ පොත හරහා දේශපාලන බලය ගැන කතා කරනවා. අන්නේ නිසා තමයි අපි නිකොලොයි මැකියාවෙලි හඳුන්වන්නේ නූතන දේශපාලන විද්‍යාවේ පියා කියලා. එහෙම නැත්නම් බලවාදයේ පියා කියලා. කොහොමද දුවේ පුතේ මේ අවුරුදු 2500ක කාලය තුල දේශපාලන විද්‍යාවේ විෂයපතය, විධික්‍රම, ප්‍රවේශ පුළුල් වීමක් අපි දකිනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමේ අර්ථ ගැන කතා කරනවා. දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමේ අර්ථ ගැන. අර්ථ දෙකක් අපි දකිනවා. පළවෙනි එක තමයි අවිධිමත් ආකාරයට අපිට ලැබෙන දේශපාලන දැනුම. මේක අපි තව නම් දෙකකින් හඳුන්වනවා දුවේ පුතේ. ඒ තමයි විවහාරික දැනුම සහ සවිඥානික දැනුම කියලා. නැවත කියනවා නම් අවිධිමත් ආකාරයට ලැබෙන දේශපාලන දැනුම. මේක තමයි අපි කියන්නේ විවහාරික දැනුමක් ලෙස අවබෝධය ලැබීම. එහෙම නැත්නම් සවිඥානික දැනුම කියලා. දෙවෙනි එක විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම.
විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා පුතේ තවත් නමකින් දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. හොඳයි දුවේ පුතේ. නැවත අපි කතා කරොත් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමේ යන්නෙහි අර්ථ ගත්තොත් අර්ථ දෙකයි. පළවෙනි එක අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම ඒක අපි හඳුන්වනවා විවහාරික දැනුමක් ලෙස අවබෝධය ලැබීම. එහෙම නැත්නම් සවිඥානික දැනුම කියලා. දෙවෙනි එක තමයි විධිමත් ආකාරයෙන් ලැබෙන දේශපාලන දැනුම. විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම තමයි පුතේ අපි හඳුන්වන්නේ ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් ඔබට පැහැදිලි අපි දේශපාලනය ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ අර්ථ ගැන තමයි ඒ කතා කළේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට අවිධිමත් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගැන කතා කරනවා. එහෙම නැත්නම් අවිධිමත්ව ලැබෙන දේශපාලන දැනුම ගැන පැහැදිලි කිරීම කරනවා. මොකද අපි කියවන්නේ දුවේ පුතේ දේශපාලනීය ශාස්ත්‍රීය හැදෑරීම කියන එකේ ප්‍රධාන අර්ථ දෙකක් තියෙනවා කියලා. එනකේ පළවෙනි අර්ථය තමයි අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් විවහාරික දැනුම. අපි සවිඥානික දැනුම කියලා හඳුන්වන්නේ මේක. එහෙනම් විවහාරික දැනුම ලැබෙන ක්‍රම නැත්නම් විවහාරික දැනුම කියන එක කොහොමද අපි නිර්වචනය කරන්නේ? දුවේ පුතේ. සමාජයේ ඉන්න පුද්ගලයන්ට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා විවහාරික දැනුම කියලා. නැවත කියනවා නම් සමාජයේ ඉන්න පුද්ගලයන්ට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම තමයි අපි හඳුන්වන්නේ දුවේ පුතේ විවහාරික දැනුම කියලා. මේක තවත් විදිහකින් කියනවා නම් සමාජයේ ඉන්න පුද්ගලයෙකුට ප්‍රායෝගික මට්ටමින් ලැබෙන දේශපාලන දැනුම. අපිට එහෙම කියන්න පුළුවන්. සමාජයේ ඉන්න පුද්ගලයන්ට ප්‍රායෝගික මට්ටමින් ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් තවත් ආකාරයකින් කියනවා නම් කෙනෙක් අත්දැකීම් තුළින් ලබන දේශපාලන දැනුම අපිට හඳුන්වන්න පුළුවන් අවිධිමත් දැනුම. එහෙම නැත්නම් විවහාරික දැනුම කියලා. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. දැන් හිතන්න දුවේ පුතේ අපි ගෙදර විවේකයෙන් ඉන්නකොට අපි රූපවාහිනී වැඩසටහනක් නරඹනවා. අපි හිතමු මේ රූපවාහිනී වැඩසටහනේ යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලන ලක්ෂණ ගැන කතා කරන දේශපාලන වැඩසටහනක් කියලා. නැත්නම් දේශපාලන සාකච්ඡාවක් කියලා. දැන් එහෙනම් මේ සාකච්ඡාවේදී කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක්ෂණ ගැන. ඒතොර මේ සාකච්ඡාවේ ඉන්න කතිකයෝ කියනවා සර්වජන ඡන්ද බලය තියෙන්න ඕනේ, නියුත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන්න ඕනේ, කලින් කාලේ මැතිවරණ තියෙන්න ඕනේ, නිදහස් සාධාරණ අධිකරණ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ ලක්ෂණ ගණනාවක් කියන්න පුළුවන්. දැන් අපි මේ සාකච්ඡාව අහගෙන ඉඳලා අපිට මේ ලක්ෂණ කීපයක් මතක තියෙනවා. එහෙනම් මේ අපිට ලැබුණු දැනුම අපිට හඳුන්වන්න පුළුවන් අවිධිමත් ආකාර ලැබුණු දැනුම කියලා. ඒ වෙනත් අපි තව ක්‍රමයක් ගැන හිතමු. අපි හිතමු වයස අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ අපිට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. දැන් සර්වජන ඡන්ද බලය ලැබුණාට පස්සේ අපි තුමු මහා මැතිවරණයකදී හරි ජනාධිපතිවරණයකදී හරි අපිට ඡන්දය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. දැන් කුළුඳුල් ඡන්දය පාවිච්චි කරන කෙනෙකුට මේ ගැන අවබෝධයක් නැහෙනේ. දැන් එහෙනම් එයා අත්දැකීම් තුලින් තමයි මේ දේශපාලන දැනුම ලබා ගන්න ඕනේ. ඡන්ද මධ්‍යස්ථානට යනකොට ජාතික හැඳුනුම්පතයි නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවයි අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද මධ්‍යස්ථානට ගිහලා පොලිමේ ඉන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද නිලධාරියාට අර නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවයි ඩෙන්ටිටි කාඩ් එකයි දෙන්න ඕනේ. ඊළඟට ඇඟිල්ලේ තින්ත ගන්නවා. ඊළඟට නිල ඡන්ද පත්‍රිකාව අරගෙන ඒකේ ඡන්දේ සලකුණු කරලා අර ඡන්ද පෙට්ටියට දාන්න ඕනේ. දැන් බලන්න ඡන්දේ දාලා අපි ඡන්ද මධ්‍යස්ථානයෙන් පිට වෙලා යන්න ඕනේ. දැන් එහෙනම් අපිට ලැබුණ ඒ දේශපාලන දැනුම ප්‍රායෝගික දැනුමක්. හැබැයි පුතේ අපි ඒක හඳුන්වන්නේ විවහාරික දැනුමක් හැටියට. එහෙම නැත්නම් අපි ඒක හඳුනගන්නේ අවිධිමත් දැනුමක් හැටියට. දැන් පැහැදිලිද දුවේ පුතේ ඔබට මම කිව්ව කාරණේ. එහෙනම් මෙන්න මේ විදිහට සමාජයේ ඉන්න පුද්ගලයන්ට අවිධිමත් ආකාරයට ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් ප්‍රායෝගික මට්ටමින් ලැබෙන දේශපාලන දැනුම. එහෙමත් නැත්නම් අත්දැකීම් තුලින් ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා විවහාරික දැනුම කියලා. හොඳයි දුවේ පුතේ. මේ විවහාරික වශයෙන් අපිට ලැබෙන දේශපාලන දැනුමේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඇතැම් විට
සමාජ දේශපාලන විශ්වාසයකට ඇතුළත් වෙනවා. ඔන්න විශේෂත්වය. මොකද්ද? ඇතැම් විට සමාජ දේශපාලන විශ්වාස මේකට ඇතුළත් වෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් අපි අහනවා සමාජයේ ඉන්න පුද්ගලයෙක්ගෙන් වඩාත් හොඳම පාලන ක්‍රමය මොකක්ද? ඒ පුද්ගලයා කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. අපි තව විදිහකින් අහුවොත් නරකම පාලන ක්‍රමය මොකක්ද? නැත්නම් නුසුසු පාලන ක්‍රමය මොකක්ද? එතකොට පුද්ගලයෙක් කියන්න පුළුවන් ඒකාධිපති ආඥාදායක පාලනය. දැන් එතකොට මේ අදහස් දෙක කියන්න හොඳම පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කියන්නත් නරකම පාලන ක්‍රමය ආඥාදායක පාලනයක් කියන්නත් දේශපාලනය ඉගෙන ගන්න ඕනේ නැහැ. මේක ගමේ ගොඩේ සාමාන්‍ය වශයෙන් ඇහුවත් සමහරට කියන්න පුළුවන්. ඒ වගේම දේශපාලනය ඉගෙන නොගන්න වෛද්‍යවරයෙක්ගෙන් ඉංජිනේරුවෙක්ගෙන් ඇහුවත් ඒක කියන්න පුළුවන්. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි දේශපාලන සමාජ විශ්වාසය. මොකද පුතේ සමාජයේ බහුතර පිරිසක් පිළිගන්නවා ඇත්තටම හොඳම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කියලා නරකම පාලන ක්‍රමය ආඥාදායක පාලනයක් කියන එක බහුතරයක් පිළිගන්නවා. ඉතින් එතකොට දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ එහෙනම් දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී අපි මේ කතා කරපු දැනුම අපිට ලැබෙන්නේ අවිධිමත් ආකාරයට. එහෙම නැත්නම් විවහාරික ආකාරයට. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගැන කතා කරනවා. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් ඊළඟට කතා කරන්නේ විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම. අපි හැමෝම දන්නවා විවහාරික වශයෙන් අපිට දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගණනාවක් තියෙනවා. පවුල, සමාජ සංවිධාන, හිතමිතුරෝ, දේශපාලන පක්ෂ, අසල්වැසියෝ, ජනමාධ්‍ය මේ ඕනම ක්‍රමයක් කරහා අපිට විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන්න පුළුවන්. මොනවද? නැවත අපි මතක් කරමු. පවුල, සමාජ සංවිධාන, හිතමිතුරෝ, දේශපාලන පක්ෂ, අසල්වැසියෝ සහ ජනමාධ්‍ය. මේ ඔක්කොම අවස්ථා ටික අපි හඳුන්වන්නේ පුතේ අපිට අවිධිමත් ආකාරයට දේශපාලන දැනුම ලැබෙන ක්‍රම හැටියට. ඉතින් මීට වැඩිය තවත් අපිට ගන්න පුළුවන් රුචි අරුචිකම්, ගෝලීය දේශපාලනය, ඒ වගේ අධ්‍යාපනය මේ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන ක්‍රම හැටියට. හොඳයි දුවේ පුතේ. අපි එහෙනම් ඊළඟට විවහාරික දේශපාලන දැනුම ලැබෙන ක්‍රම ගැන කතා කරනවා. ඒ යටතේ මුලින්ම අපි කතා කරනවා පවුල කියන එකකේ. පවුල. පවුල කිව්වම අපි දන්නවනේ දෙමව්පියෝ සහ දරුවෝ කියලා මේකට අදාළ වෙන්නේ. පවුල ගැන කතා කරනකොට සමාජයේ ඉන්න ඕනම පුද්ගලයෙකුට ප්‍රාථමික දේශපාලන සමාජායෝජනය ලැබෙන්නේ පවුල තුලින්. ඔන්න හොඳින් තේරුම් ගන්න. ප්‍රාථමික දේශපාලන සමාජායෝජනය ඕනම පුද්ගලයෙකුට මුලින්ම ලැබෙන්නේ පුතේ පවුල තුලින්. සමාජ විද්‍යාඥයෝ කියන ආකාරයට වයස අවුරුදු 3-4 දී ඕනම පුද්ගලයෙකුට ප්‍රාථමික දේශපාලන දැනුම ලැබෙනවා තමන්ගේ පවුල තුලින්. දැන් අපි උදාහරණයක් ගමු. අපි හිතමු පවුලේ පියා ක්‍රියාකාරී දේශපාලන සමාජිකයෙක් කියලා කිසියම් දේශපාලන පක්ෂයක. දැන් මේ පියා ගෙදර ආපුවාම අම්මා එක්ක නිතරම කතා කරන්නේ. වැඩිමහල් දරුවෝ එක්ක නිතරම කතා කරන්නේ. තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ගැන, තමන්ගේ දේශපාලන පක්ෂයේ නායකයෝ ගැන, වැඩපිළිවෙළ ගැන මේවා තමයි කතා කරන්නේ. දැන් එතකොට වයස අවුරුදු 3-4 දරුවෝ ඉන්නවා නම්, කුඩා වයසේ පසු වන මේ වගේ දරුවෝ ඉන්නවා නම්, ඒ දරුවෝ හැම වෙලාවෙම මේ අම්මා තාත්තා කතා කරන දේශපාලන අදහස් අහනවා. ඒව දැනෙනවා. පක්ෂ නායකයන්ගේ ෆොටෝ එහෙම නැත්නම් පින්තූර අඩංගු ලියකියවිලි දකින්නවා. එතකොට මේව දැක්කහම මේ දරුවන් තුල අර දේශපාලන චින්තනය නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් දුවේ පුතේ සමහර විචාරකයෝ කියනවා මේ පවුලෙන් ලැබෙන දේශපාලන දැනුම ඇතැම් විට මුළු ජීවිත කාලය පුරාම පවතිනවා කියලා. ජීවිත කාලය පුරාම පවතිනවා. ඕක තමයි අපි හඳුන්වන්නේ පාරම්පරික දේශපාලනය කියලා. පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය යනවා. ඒක තමයි පවුල තුලින් ලැබෙන ප්‍රාථමික දේශපාලන දැනුම කියලා අපි හඳුනගන්නේ. හැබැයි පුතේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙම කිව්වට සමහර විට උසස් අධ්‍යාපන ආයතන වලට ගියාට පස්සේ විශ්වවිද්‍යාලය වගේ ආයතනයකට ගියාට පස්සේ මේ පාරම්පරික දේශපාලන දැනුම සමහර විට වෙනස් වෙන්න පුළුවන් කියලා.
කොහොමුණත් ව්‍යවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබීම සඳහා වැදගත්ම ආයතනයක් හැට අපි හඳුන ගන්නවා පවුල කියන එකකේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට සමාජ සංවිධාන ගැන කතා කරනවා. සමාජ සංවිධාන. මොනවද දුවේ පුතේ සමාජ සංවිධාන කියන්නේ? අපේ සමාජය තුළ පිහිටුවාගෙන තියෙන විවිධ සමාජ සංවිධාන. එතකොට මේව අපි අපිට ගන්න පුළුවන් වෘත්තීය සමිති, ක්‍රීඩා සමිති, දායක සභා, කාන්තා සංවිධාන, තරුණ සංවිධාන මේ වගේ ඕනම එකක් ගන්න පුළුවන්. එතකොට මේවා බිහි කරගෙන තියෙන්නේ අපි. එතකොට මේ කියන විවිධ සමාජ සංවිධාන හරහා වුණ දුවේ පුතේ පුද්ගලයාට ව්‍යවහාරික දේශපාලන දැනුම ලැබෙනවා. එහෙම නැත්නම් අවිධිමත් දේශපාලන දැනුම ලැබෙනවා. විශේෂයෙන්ම මෙතනදී සිද්ධ වෙන්නේ කුමක්ද? අපි අවධානය යොමු කරමු. පුතේ දේශපාලන සමාජ සංවිධානයේ මතය සමාජිකයාගේ මතය බවට පත් වෙනවා. ඒක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. සමාජ සංවිධානයේ දේශපාලන මතය සමාජිකයාගේ මතය බවට පත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි වෘත්තීය සමිතියක් ගමු. අපි හැමෝම දන්න දෙයක් නේ. ඒකට වෘත්තීය සමිතියක් අවධානය යොමු කරන්නේ මොන කරුණු පිළිබඳවද? වෘත්තීය සමිතියක් අවධානය යොමු කරන්නේ ගොඩාක් වෙලාවට වැටුප් වැඩි කරගන්න, දීමනා වැඩි කරගන්න, ඒ වගේම සේවය කරන කාලය පැය ගන්න අඩු කරගන්න. ඉතින් මේ වගේ දේවල් වලට තමයි පෙළඹෙන්නේ. එතෙන්දි මොනවද කරන්නේ? උද්ඝෝෂණ, වැඩ වර්ජන, වෙනත් පිකටින් ව්‍යාපාර මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර බලන්න ගොඩාක් වෙලාවට මේ වෘත්තීය සමිතියක් උත්සාහ කරන්නේ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ආණ්ඩුවට බලපෑම් කරනවා. එහෙනම් ගොඩක් වෙලාවට වෘත්තීය සමිතියක ආණ්ඩු විරෝධී මතයක් තියෙන්න පුළුවන්. සමහරට ආණ්ඩුවට පක්ෂපාතී මතයක් වෙන්නත් පුළුවන්. එහෙමනම් දැන් අපිට පේනවා නේද මේ වෘත්තීය සමිතියේ සමාජිකයෝ අර දේශපාලන මතය දරනවා කියන කාරණේ. අන්න ඒකයි පුතේ මම උඩ පැහැදිලි කළේ සමාජ සංවිධානයේ දේශපාලන මතය සමාජිකයාගේ මතය බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ සමාජ සංවිධාන හරහා දේශපාලන ජීවීන්ගේ දැනුම අවබෝධය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ව්‍යවහාරික දේශපාලන දැනුම ලැබෙන තවත් ක්‍රමයක් හැටියට අපි හඳුන ගන්නවා සමාජ සංවිධාන. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට තවදුරටත් ව්‍යවහාරික දේශපාලන දැනුම ලැබෙන තවත් ක්‍රමයක් ගැන කතා කරනවා. ඒ තමයි අසල්වැසි හිතමිතුරන්. අසල්වැසි හිතමිතුරන්. අසල්වැසි හිතමිතුරන් මගින් කොහොමද පුද්ගලයෙකුට දේශපාලන දැනුම ලැබෙන්නේ? ඒකට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි අසල්වැසියන්ගේ ආකල්ප හා රුචි අරුචිකම්. අසල්වැසියන්ගේ ආකල්ප සහ රුචි අරුචිකම්. දෙවෙනි එක තමයි අසල්වැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්. නැවත කියනවා නම් අසල්වැසියන්ගේ ආකල්ප සහ රුචි අරුචිකම්, ඒ වගේම අසල්වැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්. දැන් නිකමට අපි කල්පනා කරොත් අපගේ අසල්වැසියා දේශපාලනය සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන කෙනෙක් නම් එයා අපි හමු වුණ අවස්ථාවලදී නිතරම වැඩි වශයෙන් කතා කරන්නේ දේශපාලන කරුණු නම්. ආණ්ඩුවට පක්ෂපාතී වෙන්න පුළුවන්, ආණ්ඩු විරෝධී වෙන්න පුළුවන්, සමහරට මධ්‍යස්ථ මතයක් දරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් එයා නිරන්තරව අප සමග කතා කරන්නේ දේශපාලනී නම් අපි තුල ව්‍යවහාරික දැනුම වර්ධනය වෙනවා. එහෙම නැත්නම් අවිධිමත් දැනුම අපි තුල වර්ධනය වෙනවා. ඒ නිසා තමයි දුවේ පුතේ අපි කතා කරන්නේ අසල්වැසියන්ගේ ක්‍රියාකාරකම් ව්‍යවහාරික දේශපාලන දැනුම බවට පත් වෙන්න හේතුවක් වෙනවා කියලා. හොඳයි දුවේ පුතේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අසල්වැසියන් ව්‍යවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබෙන්න හේතුවක් වෙනවා කියලා. අපි ඊළඟට කතා කරනවා ජනමාධ්‍ය පිළිබඳව. ජනමාධ්‍ය මගිනුත් අපිට දුවේ පුතේ ව්‍යවහාරික දේශපාලන දැනුම ලැබෙනවා. ජනමාධ්‍ය තුලිනුත් අපිට ව්‍යවහාරික දේශපාලන දැනුම ලැබෙනවා. ඒ ලැබෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ජනමාධ්‍ය තුලින් ජනතාවට දේශපාලන තොරතුරු සපයනවා. ඒක තමයි ප්‍රධානම කාර්යය. ජනමාධ්‍ය තුලින් ජනතාවට දේශපාලන තොරතුරු සපයනවා. අනිත් එක තමයි පුතේ ජනමාධ්‍යවල සඳහන් වන තොරතුරු වලට ජනතාව ප්‍රතිචාර දක්වනවා. සුබවාදී වෙන්න පුළුවන්, අසුබවාදී වෙන්න පුළුවන් ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ ප්‍රතිචාර දැක්වීම හරහා අවිධිමත් ආකාරයට පුද්ගලයාගේ දේශපාලන දැනුම වර්ධනය වෙනවා.
එහෙම නැත්නම් විවහාරික දේශපාලන දැනුම වර්ධනය වෙනවා. දැන් අපි කල්පනා කරොත් එහෙම ජනමාධ්‍ය කිව්වහම අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවානේ. ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සංගරා මේ ඕනම එකක් ගන්න පුළුවන්. ඒතර මේව හරහා අපිට විටින් විට දේශපාලන තොරතුරු සපයනවා. තමන්ගේ රටේ දේශපාලන තොරතුරු විතරක් නෙවෙයි ජාත්‍යන්තර දේශපාලන තොරතුරු පවා ලැබෙන්න පුළුවන්. ඒතර ඒ හරහා අපිව දැනුවත් වෙනවා. නිරන්තරව දැනුවත් වෙනවා. දැන් මේ දවස්වල ලෝකේ පවතින ඇමරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිරන්තරව ජනමාධ්‍ය හරහා විකාශය වෙනවානේ. ඒ වගේම මේ තියෙන කොවිඩ් වසංගතය පිළිබඳව නිරන්තරව ජනමාධ්‍ය ජනතාව දැනුවත් කරනවානේ. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්ව කාරණේ ජනමාධ්‍යවල තොරතුරු සඳහා ජනතාව ප්‍රතිචාර දක්වනවා. පක්ෂව හෝ විපක්ෂව ඒ කුමන ආකාරයෙන් යත් අවසාන වශයෙන් පුද්ගලයාගේ විවහාරික දේශපාලන දැනුම වර්ධනය වෙන්න ජනමාධ්‍ය හේතු වෙනවා. අපි ඊළඟට පුතේ තවදුරටත් කතා කරනවා දේශපාලන පක්ෂ. දේශපාලන පක්ෂ කියන එක අපිට අලුත් දෙයක් නෙවෙයි. අපේ රටේ දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙනවානේ. කිසියම් ප්‍රතිපත්ති මාලාවකට අනුව ක්‍රියා කරමින් ආණ්ඩු බලය දිනා ගැනීම සඳහා සංවිධානය වෙච්ච පුද්ගල කණ්ඩායම් අපි හඳුනා ගන්නවා දේශපාලන පක්ෂ කියලා. එහෙනම් මේ දේශපාලන පක්ෂ හරහා අපේ විවහාරික දේශපාලන දැනුම පුළුල් වෙන්නේ කොහොමද? එකක් තමයි දේශපාලන පක්ෂ ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කරනවා. දෙවැනි එක තමයි දේශපාලන ක්‍රියාකාරීන් පුහුණු කරනවා. තුන්වෙනි එක තමයි මහජන මතය ගොඩනගනවා. දැන් අපි උදාහරණයක් හැටියට කුමන හෝ දේශපාලන පක්ෂයක් ගත්තොත් මේ දේශපාලන පක්ෂ ජනතාව දැනුවත් කරනවා. තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මොනවද? ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අනාගතයේදී ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ කොහොමද? මේ වගේ ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම දෙවනි පෙළ නායකයෝ ඉන්නවනේ දේශපාලන ක්‍රියාකාරීන් කියන පිරිස පක්ෂයේ. මෙන්න මේ අයව දැනුවත් කරනවා නිරන්තරව. ඒ අය පුහුණු කිරීමක් කරනවා. සමාජිකව Tamanට වැඩිපුර ඇඳ බැලඳ ගන්නෙ කොහොමද? සමාජිකව ඡන්ද මධ්‍යස්ථාන කරා යොමු කරන්නේ කොහොමද? තමන්ගේ පක්ෂය සඳහා ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කෙසේද? ඉතින් මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවා. ඒ වගේම මහජන මතය ගොඩනගන්න කටයුතු කරනවා. තාම වැදගත් කාරණේ හැටියට අපිත් සලකනවා මේ මහජන මතය ඇති කිරීම කියන කාරණේ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට අපිට දේශපාලන පක්ෂ මගින් විවහාරික දේශපාලන දැනුම ලැබෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට අපේ දෙවනි අර්ථයට එනවා. දැන් මම ඔබට පැහැදිලි කළානේ දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීම කියන එකේ අර්ථ දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි අවිධිමත්ව ලැබෙන දේශපාලන දැනුම. එහෙම නැත්නම් විවහාරික වශයෙන් දේශපාලන දැනුම ලැබීම. එහෙම නැත්නම් සවිඥානික දැනුම. එහෙනම් අපි මෙච්චර වෙලා කතා කරේදී මේ පුතේ විවහාරික වශයෙන් පුද්ගලයාට ලැබෙන දේශපාලන දැනුම පිළිබඳව. දැන් අපි ඊළඟට කතා කරනවා දෙවනි අර්ථය. ඒ තමයි දේශපාලනය ශාස්ත්‍රීයව හැදෑරීම. හොඳයි දුවේ පුතේ. දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක අපි වෙන ආකාරයකට දක්වනවා නම් වෙන ක්‍රමයකට පාසනවා නම් කොහොමද කියන්නේ? විධිමත් ආකාරයට ලැබෙන දේශපාලන දැනුම. විධිමත් ආකාරයට දේශපාලන දැනුම ලැබීම. දැන් එනම් ඔබට පැහැදිලිව පේන්න ඕනේ පුතේ දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක ගත්තාම මේකේ විශේෂ ලක්ෂණ කීපයක් දකින්න තියෙනවා. දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම එහෙම නැත්නම් විධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම කිව්වම මේකේ අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. මොකද්ද පළවෙනි ලක්ෂණය? ඒ තමයි පුතේ දේශපාලනයේ හැදෑරීම සහ ශාස්ත්‍රීයව හැදෑරීම යන්නේ වෙනසක් තියෙනවා. ඔන්න පළවෙනි කාරණේ. මොකද්ද පුතේ? දේශපාලනයේ හැදෑරීම සහ ශාස්ත්‍රීයව හැදෑරීම යන්නේ වෙනසක් තියෙනවා. දැන් උදාහරණ හැටියට මම මුලදීත් ඔබට පැහැදිලි කරා. දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කරේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ. එහෙම නැත්නම් දේශපාලන දාර්ශනිකයෝ, දේශපාලන චින්තකයෝ, දේශපාලන විද්‍යාඥයෝ මෙන්න මේ වගේ අය තමයි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීම කරන්නේ. එහෙනම් දේශපාලනයේ නිකං හැදෑරීම කියන වචනේ සහ ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ වෙනසක් තියෙනවා කියන එක ඔබට දැනෙන්න ඕනේ. මොකද දේශපාලන දාර්ශනිකයෝ, දේශපාලන විද්‍යාඥයෝ දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී විධිමත් දත්ත සාක්ෂි පදනම් කරගෙන තමයි අධ්‍යයනය කරන්නේ. ඔන්න පළවෙනි වෙනස. දෙවෙනි එක තමයි පුතේ දේශපාලනයේ ශාස්ත්‍රීයව හදාරනකොට විද්‍යාත්මකව තමයි අධ්‍යයනය කිරීම කරන්නේ. දේශපාලනයේ ශාස්ත්‍රීයව හදාරනකොට
විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නේ. ඒතර විද්‍යාත්මකව අධ්‍යයනය කරනවා කියන එකේ විවිධ අර්ථ තියෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ නිශ්චිත දත්ත සාක්ෂි තොරතුරු පදනම් කරගෙන විධිමත් අධ්‍යයන ප්‍රවේශ භාවිතා කරමින් තමයි දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම කරන්නේ. ඒ වගේම තමයි දේශපාලනය ශාස්ත්‍රීයව ලබා ගන්නා දැනුම බුද්ධිමත් සමාජය විසින් ඇගීමට ලක් කරනවා. ඒක විශේෂ කාරණයක්. ඒ කියන්නේ ශාස්ත්‍රීය දේශපාලන දැනුම තමයි පුතේ බුද්ධිමත් සමාජයේ ඇගීමට ලක් වෙන්නේ. එහෙනම් උන්න අපිට තේරුම් ගත්තා දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීමේදී මෙන්න කියන ආකාරයේ ලක්ෂණ ගණනාවක් අපිට හඳුනාගත හැකියි. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට දේශපාලන ශාස්ත්‍රීය හැදෑරීම කියන එකේ අර්ථ ගැන කතා කරන්න හදන්නේ. දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම යන්නේහි අර්ථ. මේක අපිට නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. කවුරු හරි ඔබෙන් ඇහුවොත් දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීම කියන්නේ මොකක්ද කියලා. ඒක පැහැදිලි කිරීමේ හැකියාවක් ඔබට තියෙන්න බෑ දුවේ පුතේ. අන්න ඒ ගැන තමයි දැන් මේ අපි කතා කරන්නේ. අපිට මෙහෙම කියන්න පුළුවන්. සමාජයේ ඉන්න පුද්ගලයන්ට විධිමත්ව සහ ප්‍රමාණිකූලව ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා ශාස්ත්‍රීය හැදෑරීම කියලා. සමාජයේ ඉන්න පුද්ගලයන්ට විධිමත්ව සහ ප්‍රමාණිකූලව ලැබෙන දේශපාලන දැනුම ශාස්ත්‍රීය දැනුම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් දේශපාලන ප්‍රජාව හෝ දේශපාලන ගැටලුවක් පිළිබඳව ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීම අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම. එහෙම නැත්නම් විධිමත් දැනුම. දේශපාලන ප්‍රජාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන ගැටලුවක් වෙන්න පුළුවන්. අන්නේ පිළිබඳව න්‍යායාත්මකව අධ්‍යයනය කරනවා නම් ඒක අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. ඒක තවත් විදිහකින් කියනවා නම් කිසියම් දේශපාලන සිදුවීමක් ක්‍රමානුකූලව න්‍යායාත්මකව ලබා ගන්නා දත්ත සාක්ෂි මුල් කරගෙන අධ්‍යයනය කිරීම අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. උන් දැන් ශාස්ත්‍රීයව හැදෑරීම කියන එකේ මම අර්ථ තුනක් කිව්වා. තව එකක් ගත්තොත් පුතේ දේශපාලන සිදුවීම් න්‍යායාත්මකව හා ශාස්ත්‍රීයව අධ්‍යයනය කළා සාමාන්‍යකරණය හරහා නිගමන ගන්නවා නම් අන්න ඒකත් අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. දැන් මෙතනදී මම විශේෂ වචනයක් කිව්වා. ඒ මොකද්ද? සාමාන්‍යකරණය කිරීම කියලා. මොකද්ද දුවේ පුතේ සාමාන්‍යකරණය කරනවා කියන්නේ? දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යකරණය කරනවා කියන එකේ තේරුම තමයි බහුතර සාධක පදනම් කරගෙන. එහෙම නැත්නම් බහුතර තොරතුරු පදනම් කරගෙන. එසේත් නැත්නම් බහුතර කැමැත්ත පදනම් කරගෙන නිගමන ගන්නවා. දැන් මෙතනදී මට තව කාරණයක් ඔබට කියන්න ඕනේ දුවේ පුතේ. ඒ තමයි දැන් අපි ස්වාභාවික විද්‍යාවන් ගත්තා කියමුකෝ. ස්වාභාවික විද්‍යාවකදී දත්ත සාක්ෂි පදනම් කරගෙන අධ්‍යයනය ගන්නේ. අපි මේකට කියනවා හේතු සාධක පදනම් කරගෙන. එහෙම නැත්නම් හේතුඵල වාදයේ මුල් කරගෙන නිගමන ගන්නවා කියලා. හැබැයි දුවේ පුතේ සමාජීය විද්‍යාවන් වලදී එහෙම කරන්න බෑ. ඒ නිසා සමාජීය විද්‍යාවන් වලදී ගොඩාක් දුරට කරන්නේ සාමාන්‍යකරණය හරහා නිගමන ලබා ගැනීම. අන්න විශේෂ ලක්ෂණයක්. ඒ නිසා දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීමේදී අපි කරන්නේ අර විදිහට දේශපාලන සිදුවීමක් හරි එහෙම නැත්නම් දේශපාලන ප්‍රජාව ගැන හරි කිසියම් ගැටලුවක් න්‍යායාත්මකව ශාස්ත්‍රීයව අධ්‍යයනය කරලා ඊට පස්සේ සාමාන්‍යකරණය හරහා නිගමන ගන්නවා. දැන් මම පුංචි උදාහරණයක් කිව්වා. කියන්න හදන්නේ. ඒ තමයි දැන් ඔබ හිතන්න හොඳම පාලන ක්‍රමය මොකක්ද? මේ ප්‍රශ්නේ අහුවොත් සමාජයේ බහුතර පිරිසක් කියන උත්තරේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉතා හොඳයි. ඒතර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉතා හොඳයි කියලා සමාජයේ බහුතර පිරිසක් පිළිගන්නවා. මේක පුතේ සාමාන්‍යකරණීය අදහසක්. එහෙම නැත්නම් අපි තව උදාහරණයක් ගමුකෝ. ඒකේ අනිත් පැත්ත. නරකම පාලන ක්‍රමය මොකක්ද? සමාජයේ බහුතර පිරිසක් කියනවා ඒකාධිපති ආඥාදායක පාලන ක්‍රමය තමයි නරකම පාලන ක්‍රමය. එහෙනම් මේක සාමාන්‍යකරණී අදහසක්. ඉතින් මෙන්න මේ ආකාරයට දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීම කියන එකේ අර්ථ අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඔබට මතකද? අපි එකක් කිව්වා සමාජීය ඉන්න පුද්ගලයන්ට විධිමත්ව සහ ක්‍රමානුකූලව ලැබෙන දේශපාලන දැනුම ශාස්ත්‍රීය දැනුම කියලා. එහෙම නැත්නම් දේශපාලන ප්‍රජාව හෝ දේශපාලන ගැටලුවක් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය කිරීම අපි හැඳින්වුවා ශාස්ත්‍රීය හැදෑරීම. එහෙම නැත්නම් දේශපාලන සිදුවීමක් ක්‍රමානුකූලව න්‍යායාත්මක දත්ත සාක්ෂි පදනම් කරගෙන අධ්‍යයනය කරනවා නම් ඒක අපි හැඳින්වුවා ශාස්ත්‍රීය හැදෑරීම. එහෙම නැත්නම් දේශපාලන සිදුවීම්
න්‍යායාත්මකව හා ශාස්ත්‍රීයව අධ්‍යයනය කරලා සාමාන්‍යකරණය හරහා නිගමන ගන්නවා නම් ඒකත් අපි හඳුන්වනවා ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. දැන් එහෙනම් දුවේ පුතේ ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ ශාස්ත්‍රීයව හැදෑරීම කියන එක කරන්නේ දේශපාලන දාර්ශනිකයෝ, දේශපාලන විද්‍යාඥයෝ, දේශපාලන චින්තකයෝ මෙන්න මේ වගේ අය කියන කාරණේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟට කතා කරනවා දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී යොදා ගනු ලබන අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව. දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී යොදා ගනු ලබන අධ්‍යයන ප්‍රවේශ. එහෙම නැත්නම් පුතේ මේක අපි හඳුන්වනවා අධ්‍යයන විධික්‍රම කියලා. හොඳයි දුවේ පුතේ. මොකද්ද මේකේ තේරුම? අධ්‍යයන විධික්‍රම නැත්නම් අධ්‍යයන ප්‍රවේශ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමට යොදා ගන්නා ශිල්පීය ක්‍රම නැත්නම් උපක්‍රම. ඒව තමයි අපි අධ්‍යයන විධික්‍රම කියන්නේ. මේ උපක්‍රම හරහා තමයි අපිට න්‍යායාත්මකව හා ශාස්ත්‍රීයව තොරතුරු රැස් කරන්න පුළුවන්. දත්ත රැස් කරන්න පුළුවන්. ඒක තමයි අපි හඳුන්වන්නේ අධ්‍යයන ප්‍රවේශ කියලා. හොඳයි දුවේ පුතේ. එහෙනම් දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හැදෑරීමට අපි යොදාගන්නේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශ. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් දේශපාලන විද්‍යාව හැදෑරීම සඳහා යොදා ගන්න සමාජ විද්‍යාත්මක ප්‍රවේශ ගණනාවක් මම ඔබට පැහැදිලි කරනවා. එකක් තමයි දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, බහුවිෂයක ප්‍රවේශය, දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, ස්ත්‍රීවාදී ප්‍රවේශය, සමාජ විද්‍යාත්මක ප්‍රවේශය, චර්යාවාදී ප්‍රවේශය, ඓතිහාසික ප්‍රවේශය. දැන් මෙතනදී මම ඔබට අධ්‍යයන ප්‍රවේශ 8ක් නම් කළා. දාර්ශනික, තුලනාත්මක, බහුවිෂයක, දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, ස්ත්‍රීවාදී ප්‍රවේශය, සමාජ විද්‍යාත්මක ප්‍රවේශය, චර්යාවාදී ප්‍රවේශය සහ ඓතිහාසික ප්‍රවේශය. දැන් මේ ප්‍රවේශ දිහා බලනකොට පුතේ අපිට දකින්න ලැබෙන ලක්ෂණයක් තියෙනවා. එකක් තමයි සමහර ප්‍රවේශ සම්භාව්‍ය ප්‍රවේශ. සම්භාව්‍ය ප්‍රවේශ කියන එකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ අතීතයේ ඉඳලම ඒ කියන්නේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමට යොදාගත් මුල් කාලේ ඉඳලම යොදාගත් අධ්‍යයන ප්‍රවේශය. ඔය දාර්ශනික ප්‍රවේශය, තුලනාත්මක ප්‍රවේශය, ඓතිහාසික ප්‍රවේශය මේවා අපි හඳුනගන්නේ සාම්ප්‍රදායික ප්‍රවේශ හැටියට. හැබැයි අනිකුත් ප්‍රවේශ වැඩි හරියක් නූතන ප්‍රවේශ, ඒ කියන්නේ මේ මෑත කාලේ ඉඳම හඳුනගත්ත ප්‍රවේශ හැටියට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. කොහොමද දුවේ පුතේ ඔබ කල්පනා කරන්න මෙන්න මේ කාරණේ. අපිට තවදුරටත් මේ අධ්‍යයන ප්‍රවේශ කියන එක පැහැදිලි කරනවා නම් අපි හිතන්න අපි ලෙඩක් හැදිලා වෛද්‍යවරයෙක් ගාවට යනවා කියලා. වෛද්‍යවරයා අපේ රෝග ලක්ෂණ විමසනවා. රෝග ලක්ෂණ විමසලා ඊළඟට අපිට කියනවා මෙන්න මේ පරීක්ෂණ ටික කරගෙන ඉන්න. ස්කෑන් කරන්න, එක්ස්රේ කරන්න, ECG එකක් ගන්න මේ විදිහට කරන් කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ වාර්තා ටික ගෙන්න ගන්නවා. ගෙන්නලා මේ වාර්තා ටික බලලා තමයි අපේ රෝගය පිළිබඳව තීරණය කරන්නේ, විනිශ්චය කරන්නේ. එහෙමනම් පුතේ අන්නේ වගේ තමයි දේශපාලනීය ශාස්ත්‍රීයව හැදෑරීමේදී මෙන්න මේ කියන අධ්‍යයන ප්‍රවේශ උපයෝග කරගෙන දත්ත සාක්ෂි තොරතුරු ලබාගෙන සාමාන්‍යකරණය හරහා දේශපාලන නිගමන ලබා ගැනීම කරනවා. එහෙනම් දුවේ පුතේ දැන් ඔබට පැහැදිලි අධ්‍යයන ප්‍රවේශ කියන්නේ මොනවද කියලා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට තවදුරටත් කතා කරනවා දේශපාලනීය අධ්‍යයනයේ පැතිකඩ. දේශපාලනීය අධ්‍යයනය සහ දේශපාලනයේ පැතිකඩ. පැතිකඩ කියන එකේ තේරුම අංශ කියන එකනේ. එහෙනම් දේශපාලනයේ විවිධ පැතිකඩ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දුවේ පුතේ දේශපාලන විද්‍යාව ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමයේ සිට අධ්‍යයන විෂයක් ලෙස වර්ධනය වුණා කියලා තමයි අපි දන්නේ. මෙන්න මේ කාලය තුලදී දේශපාලනයේ හැදෑරීමේදී පැතිකඩ ගණනාවක් සම්බන්ධ වෙලා තියෙනවා. පැතිකඩ 5. මෙන්න මේ පැතිකඩ පිළිබඳව අපි ශාස්ත්‍රීය හැදෑරීමේදී අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. එහෙනම් මොනවද මේ පැතිකඩ? මේ පැතිකඩ 5ක් ගැන මම කතා කරනවා. දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද. නැවත කියනවා නම් දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව සහ දේශපාලන මතවාද. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ පැතිකඩ පිළිබඳවත් අපිට ශාස්ත්‍රීයව හැදෑරීමේදී කතා කරන්න වෙනවා. ඒ නිසා මම මුලින්ම
දේශපාලන ආයතන ගැන කතා කරනවා. හොඳයි දුවේ පුතේ. ඕනම සමාජයක දේශපාලනේ තියෙන්නේ ආයතනගත වෙලා. මේක අපි දැනගත යුතු වැදගත්ම කාරණයක්. ඕනෑම දේශපාලන සමාජයක් ගත්තොත් ඒ හැම දේශපාලන සමාජයක දේශපාලනේ තියෙන්නේ ආයතනගත වෙලා. ඒ විතරක් නෙවෙයි පුතේ. දේශපාලන ආයතන තුල පවතින්නේ බලය සහ බලය සම්බන්ධ ක්‍රියාවලියක්. උන්න වැදගත්ම කාරණේ. දේශපාලන ආයතන ගැන කතා කරනවා නම් ඒ හැම ආයතනයක් තුලම අපි දකින්නේ බලය සහ බලය සම්බන්ධ ක්‍රියාවලියක්. දැන් හිතන්න මෙන්න මේ කාරණේ. සමාජය තුල දේශපාලන ආයතනගත වෙලා කියන එක තේරුම් ගන්න මම මෙතන දේශපාලන ආයතන ගණනාවක් ඔබට උදාහරණ හැටියට පෙන්නලා තියෙනවා. මේ උදාහරණ ටික දිහා ඔබ හොඳින් බැලුවා නම් දුවේ පුතේ ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න රාජ්‍ය ආණ්ඩුව අධිකරණය කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකය සිවිල් සේවය පළාත් සභා ප්‍රාදේශීය සභා මේ හැම එකක්ම දේශපාලන ආයතන. ඒවා අපිට තේරෙනවා. එතකොට මේ හැම දේශපාලන ආයතනයක් තුලම අපි දකින පොදු කාරණේ මොකක්ද? පොදු කාරණේ තමයි පුතේ මේ හැම ආයතනයක් තුනම දේශපාලන බලය කියන එක ගැබ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් බලය හා සම්බන්ධ ක්‍රියාවලියක් අපි දකිනවා. ඒක අපිට හොඳට පැහැදිලි වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි රාජ්‍ය කියන ආයතනය ගත්තොත් දුවේ පුතේ. රාජ්‍ය නැමැති ආයතනය. සමාජ සංවිධාන අතර ඉහළම සමාජ සංවිධානය. අතිමූලික සමාජ සංවිධානය කියලා අපි හඳුන්වන්නේ රාජ්‍ය. මේ රාජ්‍යයට ස්වාධිපත්‍ය බලය තියෙනවා. මේ ස්වාධිපත්‍ය බලය මුල් කරගෙන රාජ්‍ය මොකද කරන්නේ? එක්ක ජනතාවගේ ජීවිතය හෝ මරණය තීරණය කරනවා. එහෙම නැත්නම් අනිකුත් සියලු සංවිධානවල ආරම්භය සහ පැවැත්ම තීරණය කරනවා. බලන්න මොනතරම් බලයක්ද කියලා. එහෙමනම් සමාජයේ ඉන්න පුද්ගලයෝ හැටියට අපි කරන කියන හැම දෙයක් සඳහාම මේ කියන දේශපාලන ආයතනවල බලපෑම අපිට ඉහළින්ම ලැබෙනවා. මේ බලපෑම් වලට යටත් නොවි කටයුතු කිරීමේ හැකියාවක් අපි කාටවත් නැහැ. දැන් අපි ගමු අධිකරණය කියන ආයතනය. අධිකරණය විසින් යම් පුද්ගලයෙකුට දඬුවමක් නියම කළොත් ඒ දඬුවමට අපි යටත් වෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම අපිට යටත් වෙන්න වෙනවා. එහෙනම් එතනදී ඒ ආයතනයේ බලය තමයි අපි දැක්කේ. ඉතින් මේ විදිහට ගත්තොත් පුතේ අපි තේරුම් ගන්න ඕනේ ඕනම සමාජයක දේශපාලනය කියන එක තියෙන ආයතනගත වෙලා ඒ වගේම හැම දේශපාලන ආයතනයක් තුනම බලය සහ බලය සම්බන්ධ ක්‍රියාවලියක් පවතිනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරන්න හදන්නේ දේශපාලන ආයතන පිළිබඳව අධ්‍යයන තේමා. එහෙම නැත්නම් අධ්‍යයන මාතෘකා. අපි දේශපාලන ආයතන ගැන කතා කරනකොට මේ ආයතන සම්බන්ධයෙන් මොන වගේ මාතෘකාද අපි අධ්‍යයනය කරන්නේ? එහෙම නැත්නම් මොන වගේ තේමාද අපි අධ්‍යයනය කරන්නේ? මොකද අපි දේශපාලන ශාස්ත්‍රීයවනේ හදාරන්නේ. දේශපාලන ශාස්ත්‍රීය හදාරනකොට දේශපාලන පැතිකඩ ගැන අධ්‍යයනය කරන්න වෙනවා. මේ පැතිකඩ යටතේ දේශපාලන ආයතන ගැන අධ්‍යයනය කරන්න වෙනවා. එහෙනම් මෙන්න මේ දේශපාලන ආයතනවල මොන වගේ දේවල් ගැනද අපි කතා කරන්නේ? අපි කතා කරන ප්‍රධාන කරුණු ගණනාවක් තියෙනවා. ආයතනවල ආරම්භය ගැන අපි කතා කරනවා. ආයතන වලට පැවරෙන කාර්යයන් ගැන අපි කතා කරනවා. ආයතන වල සංයුතිය කියන්නේ සැකස් වෙලා තියෙන ආකාරය අපි කතා කරනවා. ආයතන වල වගකීම් ගැන අපි කතා කරනවා. ඒ වගේම ආයතන සහ පුරවැසියන් අතර පවතින සම්බන්ධතා ගැන කතා කරනවා. දැන් හොඳයි දුවේ පුතේ අපි නිකන් පුංචි උදාහරණයක් හැටියට ගත්තොත්. අපි හිතමු රාජ්‍ය කියන දේශපාලන ආයතනේ. දැන් රාජ්‍ය කියන දේශපාලන ආයතනේ ආරම්භය ගැන අපිට කතා කරන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. අපි හිතමු රාජ්‍ය කියන දේශපාලන ආයතනයේ ආරම්භය ගැන කතා කරන්න අපිට අවශ්‍යයි. එහෙම නැත්නම් අධ්‍යයනය කරන්න අපිට අවශ්‍යයි. දැන් එතකොට රාජ්‍යයේ ආරම්භය ගැන මොන වගේ දේවල්ද අපි අධ්‍යයනය කරන්නේ? දුවේ පුතේ ශාස්ත්‍රීයව හදාරනකොට දේශපාලන දාර්ශනිකයෝ රාජ්‍යයේ ආරම්භය ගැන විවිධාකාරයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. සමහර අය කියනවා රාජ්‍ය දෙවියන් වහන්සේගේ මැවීමක්. සමහරු කියනවා රාජ්‍ය බිහි වෙන්නේ සමාජ සම්මුතියේ ප්‍රතිඵලයක් හැටියට. තවත් සමහරු කියනවා රාජ්‍ය බිහි වෙන්නේ සමාජ විකාශන ක්‍රියාවලියක් කරහා. ඒ කියන්නේ පරිණාම ක්‍රියාවලියක් කරහා. ඉතින් මේ විදිහට රාජ්‍යයේ ආරම්භය ගැන ශාස්ත්‍රීයව හදාරනකොට විවිධාකාරයේ මතවාද අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම මේක උදාහරණයක් විතරයි ඔබට කිව්වේ. මේ විදිහට
දේශපාලන ආයතන ගැන කතා කරනකොට ඒ ආයතන ආරම්භය, කාර්යයන් බලතල, ඒවැ සම්මුතිය වටපැන වගකීම්, ඒ වගේම පුරවැසියන් සහ ආයතන අතර සම්බන්ධතා වගේ දේවල් අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට දෙවනි පැතිකඩ ගැන කතා කරනවා. ඒ තමයි දේශපාලන භාවිතයන්. දේශපාලන භාවිතයන්. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඉස්සල්ලා දේශපාලන ආයතන ගැන කතා කරන්නේ. ඕනම සමාජයක දේශපාලන ආයතනගත වෙලා තියෙනවා කියලා අපි කිව්වනේ. එනම් මේ ආයතනගත වූ දේශපාලනය සමාජය තුල පවතින්නේ භාවිත පදනම් කරගෙන. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ආයතනගත වූ දේශපාලනය සමාජය තුල පවතින්නේ භාවිත පදනම් කරගෙන. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා දුවේ පුතේ මොකක්ද දේශපාලන භාවිත කියන්නේ? මොකක්ද දේශපාලන භාවිත කියන්නේ? ඒකේ තේරුම මොකක්ද? අපිට සිද්ධ වෙනවා නිර්වචනය කරන්න. හොඳයි දුවේ පුතේ. දේශපාලන භාවිත කියන එක අපිට විවිධාකාරයෙන් හඳුන්වන්න පුළුවන්. එකක් තමයි යම් ආයතනයක ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වන සම්ප්‍රදායන් සහ රෙගුලාසි. අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. නැවත කියනවා නම් යම් ආයතනයක ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වන සම්ප්‍රදායන් හෝ රෙගුලාසි පවතිනවා නම් ඒවා අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. තව විදිහකින් කියනවා නම් දේශපාලන භාවිත කියන්නේ පුතේ යම් ආයතනයක් ක්‍රියාත්මක වීමේදී පදනම් කරගන්නා ක්‍රමවේදයන්. නැවත කියනවා නම් යම් ආයතනයක් ක්‍රියාත්මක වීමේදී පදනම් කරගන්නා ක්‍රමවේදයන් තියෙනවා නම් ඒවා අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. හොඳයි දුවේ පුතේ. දැන් අපි පුංචි උදාහරණයක් ගමු. පාසල කියන ආයතනේ. අපි හැමෝම දන්නවා පාසල කියන ආයතනේ. පාසල කියන ආයතනය ක්‍රියාත්මක වීම සඳහා භාවිතයත් ගණනාවක් යොදා ගන්නවා. භාවිතයන් කියලා අපි හැඳින්නුවේ ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්නා සම්ප්‍රදායන් සහ රෙගුලාසිනි. දැන් එහෙමනම් පාසල කියන ආයතනයේ ක්‍රියාත්මක වීම සඳහා යොදා ගන්න සම්ප්‍රදායන් සහ රෙගුලාසි මොනවද? රෙගුලාසි කියන්නේ නියෝගාඥා කියන එකනේ. අපි දන්නවා 7:30ට පාසල ආරම්භ වෙනවා. ඊට පස්සේ විනාඩි 35 හෝ 40 කාලච්ඡේද තියෙනවා. ඊළඟට විවේක කාලයක් තියෙනවා. 1:30ට පාසල අවසන් කරනවා. ඉතින් මෙන්න මේ කාලය තුල ඔය තියෙන නීති රීති අපි හඳුන්වනවා නියෝගාඥා කියලා. ඊළඟට දැන් අපි හිතුවොත් පාසල ආරම්භ වුණාට පස්සේ ආගමික වතාවත් යනවා. ප්‍රචාරය වෙනවා. සම්ප්‍රදාය. ඒ වගේම අපි ගත්තොත් කාලච්ඡේදයක් ආරම්භ වෙනකොට ගුරුවරයා පන්තියට එනවා. අපි ආයිබෝන් කියලා ගුරුවරයා පිළිගන්නවා. සම්ප්‍රදාය. ඊළඟට ගුරුවරයා පන්තියෙන් පිට වෙලා යනකොට අපි දන ගහලා වඳිනවා. සම්ප්‍රදාය. දැන් එතකොට ඔබට පේනවද මේ පාසල කියන ආයතනය ගත්තාම පාසල කියන ආයතනය තුල භාවිතන් ගණනාවක් පවතිනවා. එහෙනම් මෙන්න මේ විදිහට දේශපාලන භාවිත කියලා අපි හඳුන්වන්නේ යම් ආයතනයක ක්‍රියාකාරීත්වය සඳහා අදාළ වෙන සම්ප්‍රදායන් සහ රෙගුලාසි. එහෙම නැත්නම් කිසියම් දේශපාලන ආයතනයක් ක්‍රියාත්මක වීමේදී යොදා ගනු ලබන ක්‍රමවේදයන් අපි හඳුන්වනවා දේශපාලන භාවිත කියලා. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි දේශපාලන භාවිත කියන එක නිර්වචනය කරන්න ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට තවත් වැදගත් දෙයක් කතා කරනවා. ඒ තමයි පුතේ සෑම දේශපාලන ආයතනයක් සඳහාම ඒකට ආවේනික වෙච්ච භාවිත ගණනාවක් තියෙනවා. මේක තමයි විශේෂම ලක්ෂණය. කුමන දේශපාලන ආයතනයක් ගත්තත් ඒ හැම දේශපාලන ආයතනයක් සඳහාම අදාළ වෙන භාවිත ගණනාවක් තියෙනවා. දැන් මම එක උදාහරණයක් ඔබට ගත්තොත් එහෙම පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය ගත්තොත් පාර්ලිමේන්තුව නැමැති දේශපාලන ආයතනය ගත්තොත් මේ පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය වටා ගොඩනැගුණු භාවිත ගණනාවක් තියෙනවා. ඔබ රූපරාමු දිහා බලනවා නම් පුතේ ඔබට පැහැදිලිව පේනවා භාවිත ගණනාවක් මම දක්වලා තිනවා පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය සඳහා අදාළ වෙන නියෝජන ක්‍රම, දේශපාලන පක්ෂ, මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදය, බහුතර කැමැත්ත, නිදහස, ඡන්ද බලය, අයිතිවාසිකම් මේවා තියෙන්න ඕනේ. දැන් මේ කියන භාවිත නොපැවතුනොත් පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට හිතන්න පුතේ
පාර්ලිමේන්තුවට සමාජිකවපත් වෙන්න එපා. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්න නම් ඒ සඳහා නියෝජන ක්‍රම තියෙන්න ඕනේ. මැතිවරණ තියෙන්න ඕනේ. දේශපාලන පක්ෂ තියෙන්න ඕනේ. ඒ වගේම බහුතර කැමැත්ත තියෙන්න ඕනේ. ඒ වගේම ඡන්ද බලය තියෙන්න ඕනේ. ඒ වගේම ඡන්දය පාවිච්චි කරන් ජනතාවට නිදහස අයිතිවාසිකම් තියෙන්න ඕනේ. මේ කියන භාවිතාවයන් නොපැවතුනොත් එහෙම පාර්ලිමේන්තුව කියන ආයතනයේට සමාජිකව නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ භාවිතයන් මුල් කරගෙන තමයි පුතේ පාර්ලිමේන්තුව කියන දේශපාලන ආයතනයේ පැවැත්ම ගොඩනැගිලා තියෙන්නේ. අපි තව උදාහරණයක් ගමු. අපි ගමු අධිකරණය කියන දේශපාලන ආයතනය. දුවේ පුතේ අධිකරණය කියන ආයතනයේ පැවැත්ම සඳහා ගොඩනැගුණු භාවිත ගොඩක් තියෙනවා. එකක් තමයි යුක්තිය තියෙන්න ඕනේ. සාධාරණත්වයේ තියෙන්න ඕනේ. නිදහස තියෙන්න ඕනේ. නීතිය තියෙන්න ඕනේ. නීතිය ආධිපත්‍ය තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ බොහෝ භාවිතයන් ගණනාවක් අධිකරණය කියන දේශපාලන ආයතනයේ ගොඩනැගිලා තියෙනවා. ඒකේ පැවැත්ම සඳහා දායක වෙලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ කතා කරේ එක් දේශපාලන ආයතන සඳහා පවතින භාවිත පිළිබඳවනේ. දැන් අපි එහෙනම් ඊළඟට කතා කරන්න හදන්නේ තුන්වෙනි පැතිකඩ පිළිබඳව. තුන්වෙනි පැතිකඩ. ඒ තමයි ආණ්ඩුකරණය. හොඳයි දුවේ පුතේ. ඉස්සලාම අපි ආණ්ඩුකරණය කියන එක නිර්වචනය කරමු. මොකක්ද ආණ්ඩුකරණය කියන්නේ? ආණ්ඩුකරණය කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ ආණ්ඩුවේ පාලන කටයුතු. එහෙම නැත්නම් ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. නැවත කියනවා නම් ආණ්ඩුවේ පාලන කටයුතු එහෙම නැත්නම් ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. ඒත් ආණ්ඩුව කියන එක අපි හැමෝම දන්න දෙයක්. මොකද පුතේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් වුණත් ආණ්ඩුවක් කියන එකක් තියෙනවා. එහෙනම් ඉන්නේ ආණ්ඩුවේ පාලන කටයුතු එහෙම නැත්නම් ක්‍රියාකාරකම් අපි හඳුන්වනවා ආණ්ඩුකරණය කියලා. දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගැන අවධානය යොමු කළොත් කවුද දුවේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු බලයටපත් කරගන්නේ? මහජනතාව. මහජනතාව තමන්ගේ ඡන්ද බලය තුලින් මැතිවරණ උපයෝග කරගෙන ආණ්ඩු බලයටපත් කරගන්නවා. මේ ආණ්ඩු බලයටපත් කර ගැනීම හරහා මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කාර්යයන්ද? මොන වගේ අරමුණු ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ? මහජනතාව බලාපොරොත්තු වෙන අරමුණු ගණනාවක් තියෙනවා දුවේ පුතේ. එකක් තමයි දේශපාලන සමාජයේ මෙහෙයවීම. තව එකක් තමයි පොදු අපේක්ෂාවන් ඉටු කර ගැනීම. තව එකක් තමයි පරිපාලන කටයුතු ඉටු කර ගැනීම. තව එකක් ගත්තොත් සමාජයේ නියාමනය කිරීම. මම හිතනවා දුවේ පුතේ ඔබට මේ කිව්ව කරුණු අවබෝධයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් දේශපාලන සමාජය කියලා හිතන්නකෝ. දැන් උදාහරණයකට ලාංකේය දේශපාලන සමාජය. ඇත්තටම ලාංකේය දේශපාලන සමාජයේ මෙහෙයීමේ හැකියාව තියෙන්නේ ලාංකීය ආණ්ඩුවට. ඒක අපිට තේරෙනවා. ඒ වගේම පොදු අපේක්ෂාවන් තියෙනවා. ජනතාව හැටියට නිදහස, අයිතිවාසිකම්, සමානත්වතාවය මේ දේවල් සපුරන්න ඕනි කවුද? ආණ්ඩුව විසින්. ඒ වගේම පරිපාලන කටයුතු සිවිල් සේවය මුල් කරගෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහා සැලසුම් හදන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවා අපි පරිපාලන කටයුතු කියලා හඳුනා ගන්නවා. ඒ වගේම සමාජයේ නියාමනය කිරීම අවශ්‍ය වෙනවා. හොඳින් හිතන්න දුවේ පුතේ. සමාජයක් නියාමනය කරන එක වෙන කාටවත් හැකියාවක් නැහැ. ඒ සඳහා අධිකාරී බලය ලැබෙන්නේ රටේ ආණ්ඩුවට. ඉතින් ජනතාව ආණ්ඩුපත් කිරීම හරහා මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීම බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කතා කරන තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුකරන ක්‍රියාවලියට අන්තර්ගත වන කාර්යයන්. ආණ්ඩුකරන ක්‍රියාවලියට අන්තර්ගත වන කාර්යයන්. ඒක අපි තව විදිහකින් කියනවා නම් දුවේ පුතේ ආණ්ඩුවේ කාර්යයන් කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. මොනවද මේ කාර්යයන්? එකක් තමයි නීති රීති සම්පාදනය කිරීම. පළවෙනි එක නීති රීති සම්පාදනය කිරීම. මොකක්ද ඒකේ තියෙනවා? පුතේ ආණ්ඩුවකට නීති රීති සම්පාදනය කරන්න පුළුවන් ආකාර දෙකකට. පළවෙනි එක තමයි සාමාන්‍ය නීති පැනවීම. දෙවෙනි එක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන. සාමාන්‍ය නීති පනවනවා කියන එකේ තේරුම මොකද්ද? ව්‍යවස්ථාදායකය වරින් වර රැස් වෙලා සම්මත කරනු ලබන අනපනත්. ව්‍යවස්ථාදායකය වරින් වර රැස් වෙලා සම්මත කරනු ලබන අනපනත් අපි හඳුන්වනවා සාමාන්‍ය නීති පැනවීම කියලා. දෙවෙනි එක තමයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මේවා පුතේ නිරන්තරයෙන් කරන දෙයක් නෙවෙයි. මේවා කලින් කල්ලට කියන්නේ නිතර සිද්ධ වෙන්නේ කාලයකින් කාලාතුරකින් සිද්ධ වෙන දෙයක් කියලා අපි හඳුන්වනවා. කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය මේ සති කිහිපයකට කලින් සිද්ධ වුණා. ඒතකොට කල්පනා කරන්න 78 ආණ්ඩුක්‍රමයේ ඇවිල්ලා අවුරුදු 40 ගාණක් ගිහිල්ලා. එහෙමයි. ඇමරිකන් ආණ්ඩුක්‍රමයක් ගත්තාම දැන් අවුරුදු 240ක් විතර වෙනවා. ඒ කාලය තුල සංශෝධන වෙලා තියෙන්නේ 26යි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කියන එක කලාතුරකින් සිදුවෙන දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ පුතේ ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම. එතකොට සැලසුම් ක්‍රියාත්මක කරන්න සිවිල් සේවය. ඒ සඳහා මෙහෙයවීම කරන්නේ ආණ්ඩුව. ඊළඟ එක තමයි පරිපාලනික කාර්යයන්. රාජ්‍ය පරිපාලනික කාර්යයන්. ඊළඟ එක තමයි පුරවැසියන්ට ආරක්ෂාව හා රැකවරණය ලබා දීම. මේක අත්‍යවශ්‍ය කාරණයක්. මේක ආණ්ඩුවක් මගින් ඉටු කළ යුතු වැදගත්ම කාරණයක්. ඊළඟ එක තමයි ගැටුම් කළමනාකරණය. දුවේ පුතේ ගැටුම් කළමනාකරණය කියන්නේ සමාජීය පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන විවිධ ගැටුම් සමතයකටපත් කිරීම අපි හඳුන්වනවා ගැටුම් කළමනාකරණය කියලා. ඊළඟ එක තමයි අන්තර්රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාම. අන්තර්රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාම. ඒ කියන්නේ කිසිම රාජ්‍යයකට හුදකලාව පාලනය වෙන්න බෑනේ දරුවනි. ඒ නිසා දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් වෙනත් රාජ්‍යයන් සමග සම්බන්ධකම් පවත්වන්න වෙනවා. ඒ සම්බන්ධතා පවත්වාගෙන යාමත් ආණ්ඩුවට අයත් වන කාර්යයක් හැටියට අපි හඳුනා ගන්නවා. මෙන්න මේව තමයි දුවේ පුතේ අපි කියන්නේ ආණ්ඩුවේ කාර්යයන් හැටියට. එහෙම නැත්නම් ආණ්ඩු කරන ක්‍රියාවලියට අන්තර්ගත වන කාර්යයන් හැටියට. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට තවත් පැතිකඩක් ගැන කතා කරනවා. ඒ තමයි දේශපාලන චර්යාව. ඔන්න දුවේ පුතේ මේ වෙනකොට අපි දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීම යටතේ පැතිකඩ කිහිපයක් කතා කළා. දේශපාලන ආයතන ගැන කතා කළා. දේශපාලන භාවිත ගැන කතා කළා. ඊට ආණ්ඩුකරණය ගැන කතා කළා. දැන් අපි කතා කරනවා දේශපාලන චර්යාව පිළිබඳව. දේශපාලන චර්යාව කියන එක කොහොමද අපි නිර්වචනය කරන්නේ? දැන් ඔබෙන් අහනවා දේශපාලන චර්යාව කියන්නේ මොකක්ද? දැන් එහෙනම් ඔබට හැකියාව තියෙන්න ඕනේ දේශපාලන චර්යාව කියන එක නිර්වචනය කරන්න. පුතේ දේශපාලන සමාජයක් තුළ පුද්ගලයාගේ දේශපාලන ක්‍රියාකාරකම් අපි හඳුන්වනවා දේශපාලන චර්යාව කියලා. දේශපාලන සමාජයක් තුළ පුද්ගලයාගේ දේශපාලන ක්‍රියාකාරකම් තමයි අපි හඳුන්වන්නේ දේශපාලන චර්යාව කියලා. එහෙම නැත්නම් අපිට තවත් විදිහකින් කියන්න පුළුවන්. ඒ තමයි පුද්ගලයාගේ රුචි අරුචිකම් සහ ක්‍රියාකාරකම් ප්‍රකාශ කරන සංකල්පය. පුද්ගලයාගේ දේශපාලන රුචි අරුචිකම් සහ ක්‍රියාකාරකම් ප්‍රකාශ කරන සංකල්පය අපි හඳුන්වනවා දේශපාලන චර්යාව කියලා. දැන් කල්පනා කරන උදාහරණයක් ඇටියට අපි හිතමු හෙට මහා මැතිවරණයක් පවත්වනවා කියලා රටක. අපි කාගෙන් හරි අහනවා හෙට යනවද ඔයා ඡන්දේ දාන්න? කෙනෙක් කියන්න පුළුවන් ඔව් ඔව් මම උදේ පාන්දරම යනවා. මට මුලින්ම ඡන්දේ දාන්න ඕනේ. තව කෙනෙක් කියන්න පුළුවන් අනේ මං කැමති නෑ මං යන්නේ නෑ. දැන් එහෙනම් මොකක්ද ඒ උනේ? ඒ දේශපාලන රුචි අරුචිකම ප්‍රකාශ කරපු ආකාරය. එහෙනම් මෙන්න මේ විදිහට දුවේ පුතේ අපිට හැකියාව ලැබෙනවා දේශපාලන චර්යාව කියන එක අර්ථ දක්වන්න. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට දේශපාලන චර්යාවේ පැතිකඩ ගැන කතා කරනවා. දැන් ඔබ මේ රූප රාමුව දිහා බැලුවනම් පුතේ ඔබට පේනවා රූප රාමු දෙකක්. මේ රූප රාමු දෙකෙන් ඔබට දේශපාලන චර්යාවේ පැතිකඩ හඳුනා ගන්න පුළුවන්. දුවේ පුතේ දේශපාලන චර්යාව ගත්තාම දේශපාලන චර්යාවේ ප්‍රධාන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව. දෙවෙනි එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාව. ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාව. පළවෙනි රූප රාමුව දිහා බැලුවනම් ඔබට පේනවා පුතේ මේ පාර්ලිමේන්තුවක දර්ශනයක්. මේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ සාකච්ඡා කළා. වාද විවාද පවත්තලා බහුතරයේ කැමැත්ත මත පොදු දේශපාලන තීන්දුව ගන්නවා. මේක තමයි අපි හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව කියලා. එහෙනම් දෙවෙනි රූප රාමුව දිහා බැලුවාම ඔබට පේනවා පුතේ එතෙන් පිරිස පොළු මුගුරු අරගෙන ගහමරා ගන්නවා, තුබාල කර ගන්නවා, ලේපෙරා ගන්නවා. සමහරට මේ වගේ අවස්ථාවකදී මනුෂ්‍ය ඝාතනයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්.
එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී චර්යාව සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාව කියන එක ඔබට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට පුතේ දේශපාලන චර්යාවේ පැතිකඩ අපිට හඳුනා ගන්න පුළුවන්. අපි දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී චර්යාවන් සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන චර්යාවන් ගැන අවධානය යොමු කරනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරනවා නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුල පුරවැසියන්ගේ දේශපාලන චර්යාවන් පිළිබඳව. නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයන් තුල පුරවැසියන්ගේ දේශපාලන චර්යාවන් පිළිබඳව. දැන් හොඳින් හිතන්න කවුද පුරවැසියෝ කියන්නේ? මේ අපි. අපි තමයි පුරවැසියෝ කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමවල ජීවත් වෙන පුරවැසියෝ හැටියට අපේ දේශපාලන චර්යාවන් වලට උදාහරණ මොනවද? මෙන්න මේවා තමයි අපි හඳුන්වන්නේ පුරවැසි දේශපාලන චර්යාවන් කියලා. එකක් තමයි පුතේ දේශපාලන යෙදීම. දැන් අපි හැමෝම දේශපාලන යෙදෙනවා. මතක් කරන් දේශපාලනඥයාගේ පියාවන ඇරිස්ටෝටල් මොකද්ද කිව්වේ? මිනිසා උප්පත්තියෙම දේශපාලන සත්වයෙකි. ඒ නිරන්තරව දේශපාලන කටයුතු වල නිරත වේ. බලය හැසිරවීමට ආශා කරයි. දැන් එනම් දේශපාලනඥයාගේ පියාවන ඇරිස්ටෝටල් පවා කියන්නේ හැම මිනිසෙක්ම දේශපාලනයේ යෙදෙනවා. ඊළඟට මැතිවරණ ක්‍රියාවලියට සක්‍රියව දායක වීම හෝ නොවීම කරනවා. දැන් මැතිවරණයක් ආපුවහම සමහරවිට අපි කැමති දේශපාලන පක්ෂයේ කටයුතු සඳහා අපි අප වෙලා මැදිහත් වෙන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. ඒක තමයි සක්‍රියව මැතිවරණ ක්‍රියාවලියට දායක වීම හෝ නොවීම කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි දේශපාලන පක්ෂවල සමාජිකයන් වීම හෝ නොවීම කරන්න පුළුවන්. දැන් ඔබ සමහරට කිසියම් දේශපාලන පක්ෂයකට කැමති වෙන්න පුළුවන්. සමහරට අකමැති වෙන්න පුළුවන්. නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් අපි අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ඡන්දායකයෙක් වුණාට පස්සේ අපි දේශපාලන පක්ෂවල සමාජිකයන් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ වගේම මැතිවරණවලදී ඡන්දය දීම හෝ නොදීම කරන්න පුළුවන්. අපි කැමති නම් මැතිවරණදී අපි ඡන්ද දෙනවා. අකමැති නම් අපි ඡන්දය නොදා ඉන්නවා. ඒ වගේම තමයි එදිනදා ජීවිතයේ වැදගත් දේශපාලන සිදුවීම් ගැන උනන්දු වීම හෝ නොවීම කරනවා. දේශපාලන සිදුවීම් යම් කාලෙද සිද්ධ වෙනවානේ. ඒ සිදුවීම් සම්බන්ධයෙන් අපි උනන්දු වීම හෝ නොවීම කරනවා. දැන් බලන්න පහුගිය දවස්වල අපේ රටේ 20 වෙනි සංශෝධනය සම්මත කළා. ඒකට මේ 20 වෙනි සංශෝධනය සම්මත කිරීමේ කාලය තුල යම් දේශපාලන සිදුවීම් අපි දැක්කා. එතකොට ඒ දේශපාලන සිදුවීම් ගැන සමහර උනන්දුවක් දැක්වුවා. සමහර ඒවා ගණන් ගත්තේවත් නෑ. ඉතින් මේව තමයි අපි හඳුනගන්න පුතේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමවල පුරවැසියන්ගේ දේශපාලන චර්යාවන් හැටියට. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරනවා ඊළඟ දේශපාලන පැතිකඩ හැටියට ඒ තමයි දේශපාලන මතවාද. දැන් අපි මේ වෙනකොට දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩු කරන ක්‍රියාවලිය මේ විදිහට දැන් අපි දේශපාලන පැතිකඩ ගණනාවක් කතා කරා. දැන් එහෙනම් අපි ඊළඟ පැතිකඩ හැටියට තමයි කතා කරන්න පුතේ දේශපාලන මතවාද. මොකද්ද දේශපාලන මතවාදයක් කියන්නේ? දුවේ පුතේ මේක අපිට නිර්වචනය කරන්න පුළුවන් සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති දේශපාලන මතිමතාන්තර එහෙම නැත්නම් දේශපාලන විශ්වාස. සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති දේශපාලන මතිමතාන්තර එහෙම නැත්නම් දේශපාලන විශ්වාස අපි හඳුන්වනවා දේශපාලන මතවාදයක් කියලා. එහෙමත් නැත්නම් සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති ඒකීය දේශපාලන අදහස් මාලාවක් අපි හඳුන්වනවා දේශපාලන මතවාද. සමාජයේ බහුතර පිරිසක් පිළිගෙන ඇති ඒකීය අදහස් මාලාවක්. දැන් හොඳින් හිතන්න පුතේ අපි ගත්තොත් එහෙම අර කලින් උදාහරණේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කිරීම සඳහා සුදුසු කුමන ආණ්ඩු ක්‍රමයේද? මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම ඒකට සමාජයේ බහුතර පිරිසක් පිළිගන්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හොඳයි. තවත් පිරිසක් කියන්න පුළුවන් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් සුදුසුයි. කොහොමද බහුතර පිරිස පිළිගන්නවා නම් මේ දෙක තමයි හොඳම ආණ්ඩු ක්‍රමය. පැහැදිලි නේද? ඉතින් ඒ විදිහට සමාජයේ බහුතර පිරිසක් පිළිගන්න ඒකීය දේශපාලන අදහස් මාලාවක් අපි හඳුනා ගන්නවා දේශපාලන මතවාද කියලා. එහෙමත් නැත්නම් පුතේ අපේ දේශපාලන මතවාද කියන එක මෙහෙම කියන්න පුළුවන්. කිසියම් සමාජයක දේශපාලන ක්‍රියාවලියට බලපෑම් කරන ඒ වගේම පුද්ගලයාගේ දේශපාලන චර්යාව හා දැනුම හැඩගැස්වීමට බලපාන අදහස් මාලාවක් අපිට හඳුන්වන්න පුළුවන් දේශපාලන මතවාද කියලා.
හොඳයි දුවේ පුතේ. අපි එනම් මේ වෙනකොට දේශපාලන මතවාද කියන එක නිර්වචනය කිරීම කරේ. දැන් අපි ඊළඟට කතා කරනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපාන දේශපාලන මතවාද. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බලපාන දේශපාලන මතවාද. මොකක්ද පුතේ මේකේ තේරුම? පුතේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජනතාවගේ පොදු ප්‍රශ්න විසඳීම සඳහා සැලසුම් සකස් කරනවා කියන අදහස. ජනතාව ඉදින්දා බලපාන විවිධ ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න විසඳීමට සැලසුම් සකස් කිරීම අපි හඳුන්වනවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කියලා. එහෙනම් දුවේ පුතේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී දේශපාලන මතවාද යොදා ගන්නවා. ඒ දේශපාලන මතවාදවල අදහස් උපයෝග කර ගන්නවා. අන්නේ සඳහා යොදා ගන්න දේශපාලන මතවාද කීපයක් නම් කරන එක තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ. මොනවද ඒවා? ලිබරල් වාදය, සමූහාණ්ඩුවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධකවාදය, ජාතිවාදය, නැත්නම් ජාතිකවාදය යොදා ගන්න පුළුවන්. නැවත කිව්වොත් ලිබරල් වාදය, සමූහාණ්ඩුවාදය, සමාජවාදය, ස්ත්‍රීවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධනවාදය, ජාතිකවාදය මෙන්න මේ වගේ මතවාද පුතේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදාගත හැකියි. තවත් විදිහකින් කියනවා නම් දේශපාලන මතවාද වලට උදාහරණ හැටියට මේවා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ දේශපාලන මතවාද තුලින් දේශපාලන සමාජයට සිදුවී ඇති දායකත්වය. දේශපාලන මතවාද තුලින් දේශපාලන සමාජයට සිදුවී ඇති දායකත්වය. එහෙනම් දැන් දේශපාලන පැතිකඩක් හැටියට ගන්නකොට අපි කතා කරනවානේ දේශපාලන මතවාද ගැන. මේ දේශපාලන මතවාද ගැන අපි ශාස්ත්‍රීයව අධ්‍යයනය කරනවා. එහෙනම් දේශපාලන මතවාද ගැන ශාස්ත්‍රීයව අධ්‍යයනය කරනකොට මේ දේශපාලන මතවාද තුලින් සමාජයට වෙලා තියෙන සේවය නැත්නම් දායකත්වය ගැන අපි කතා කරන්න ඕනේ. දුවේ පුතේ රූපරාමෝ දිහා ඔබ බැලුවා නම් ඔබට පේනවා දේශපාලන මතවාද තුලින් සමාජයට වෙලා තියෙන දායකත්වය මම දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි දේශපාලන පක්ෂ බිහි වෙන්න බලපාලා තියෙනවා. දෙවෙනි එක තමයි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට බලපාලා තියෙනවා. ඒ වගේම දේශපාලන ශාස්ත්‍රීයව හැදෑරීමට බලපාලා තියෙනවා. ඒ වගේම පුරවැසියන් දේශපාලන ක්‍රියාවලියට සහභාගී කරවීමට බලපාලා තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් පළවෙනි කාරණේ දේශපාලන පක්ෂ බිහිවීම සඳහා දායක වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම රටක සමාජවාදී පක්ෂ තියෙනවා කියලා. සමාජවාදී පක්ෂ බිහි වෙනම නම් පුතේ සමාජවාදයේ කියන දේශපාලන මතවාදය තමයි ඒ සඳහා බලපාලා තියෙන්නේ. පැහැදිලිනේ. ඉතින් මේ විදිහට මම එක උදාහරණයක් විතරයි ඔබට පැහැදිලි කරේ. මෙන්න මේ විදිහට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට, දේශපාලන ශාස්ත්‍රීය අධ්‍යයනය කිරීමට, පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය වැඩි කිරීමට, නැත්නම් ඒ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට ඇත්තටම දේශපාලන මතවාද බලපාලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අද දවසේදී අපි සාකච්ඡා කරේ දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම කියන පාඩම. ඔබට මතක ඇති මම මුලින්ම දේශපාලනයේ ශාස්ත්‍රීය හැදෑරීම කියන එක අර්ථකථනය කළා. පළවෙනි එක හැටියට අවිධිමත් ආකාර ලැබෙන දේශපාලන දැනුම. ඒක අපි හඳුන්වනවා ව්‍යවහාරික දේශපාලන දැනුම, එහෙම නැත්නම් සවිඥානික දැනුම කියලා. ඊළඟට අපි කතා කරා දෙවෙනි අර්ථය දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම. එතෙන්දී අපි පැහැදිලි කරා පුද්ගලයෙකුට විධිමත්ව සහ ක්‍රමානුකූලව ලැබෙන දේශපාලන දැනුම අපි හඳුන්වනවා දේශපාලනයේ ශාස්ත්‍රීයව හැදෑරීම කියලා. ඊට පස්සේ අපි දේශපාලනයේ විවිධ පැතිකඩ ගැන කතා කරා. එතෙන්දී අපි දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද මේ වගේ දේවල් කතා කරා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අද දවසේදී අපි දේශපාලන ආයතන පිළිබඳව ගැඹුරින් කතා කළා. අද දිනේදී අපිට නියමිත කාලය මෙතනින් අවසන් වන බැවින් නැවත දිනයකදී හමු වෙන බලාපොරොත්තුවෙන් අදින් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.